ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මා කල්පනා කළා ඔබට අපේ ජීවිතවල ඇති කරගන්න වටින ගුණයක් ගැන කියා දෙන ලස්සන ජාතක කතා දෙකක් සිහිපත් කරලා දෙන්න. අද අපි ඉගෙන ගන්නවා ජාතක කතා දෙකක්. ඒ ජාතක කතා දෙකෙන්ම පින්වතුනි අපිට කියා දෙනවා වචනය සංවර කරගන්න එකේ වටිනාකම. ඒ කිව්වේ කට සංවර කර ගැනීම. කතා කිරීමේ හැකියාව කියන්නේ පින්වතුනේ හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. හැම ජීවිතයකම ලැබෙන එකකුත් නෙමෙයි. බලන්න මේ සත්තුන්ගේ ලෝකවල එහෙම කොච්චර කතා කරන්න බැරි සත්තු ඉන්නවද කියලා. හඬවල් නැහැ. ඊළඟට මිනිස්සු අතරේත් කතා කරන්න බැරි මිනිස්සු ඉන්නවා. කතා කරන එක පැහැදිලි නැති මිනිස්සු ඉන්නවා. කතා කිරීමේ හැකියාව හැමෝටම ලැබෙන්නේ. කතා කිරීමේ හැකියාව ලැබිච්ච වෙලාවේ බොහෝ දෙනෙක් ඒ කතා කිරීමේ හැකියාව හරියට පාවිච්චි කරන්නේ නැහැ. මේ අගල් දෙකක් තුනක් පළල කට නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේට අයහපත එකතු කර ගන්නා බව පෙනේ. ඒ නිසා අද මේ ජාතක ප්‍රවෘත්තියට හොඳට සවන් දෙන්න. සවන් දීලා තමන්ගේ වචනේ හසුරවන්න ඕනේ කොහොමද කියලා ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ පින්වතුනි අපි වචන කතා කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමන්ව උපමා කරලා කල්පනා කිරීම. ඒක සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට අපිට අපේ ජීවිතයේ උදෙසා තියෙන්න ඕන බොහෝම ලස්සන කල්පනාවක්. අතූපනායක පරියාය තමන්ව උපමා කරගෙන කල්පනා කිරීම. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජුන්ගේ ශ්‍රාවකයා කල්පනා කරන විදිහක් කියනවා. මම ජීවත් වෙන්න කැමති මිනිස්සෙක්. මං ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් මං වගේම නෙමෙයි අනිත් සත්තුත්. ඒකුණුත් කැමති ජීවත් වෙන්න. ඒ නිසා මම නම් ප්‍රාණඝාත කරන්නේ. අන්න තමන් උපමා කරගෙන බලලා තමයි සංවර වුනේ. මං කැමති මගේ වස්තුව මා ළඟ ආරක්ෂා වෙනවා නම් මං කැමති නෑ කවුරුත් මගේ වහොරකම් කරනවට. එහෙනම් මං කාගේවත් ඒව හොරකම් කරන්නෙත් නෑ. අන්න සංවර වෙනවා තමන් උපමා කරගෙන. ඊළඟට මෙහෙමත් හිතනවා මං කැමති නෑ මගේ බිරිඳ වෙනත් මිනිහෙක් එක්ක යනවට. මං කැමති නෑ මගේ ස්වාමි පුරුෂයා වෙනත් ගෑනු කෙනෙක් එක්ක යනවට. ඒ නිසා අනිත් අයත් කැමති නෑ තමන්ගේ බිරිඳ පිට මිනිහෙක් එක්ක යනවා දකින්න. අනිත් අයත් කැමති නෑ තමන්ගේ ස්වාමි පුරුෂයා පිට ගෑනු කෙනෙක් එක්ක යනවා දකින්න. මං සල්ලාලකම කරන්නේ. අන්න සංවර වීම. එතකොට ඔය අත්ූපනායක පරියාය අත්ූපනායක ක්‍රමය තමන්ව උපමා කර බැලීම කියන එක පින්වතුනි ජීවිතේට ගලප ගන්න. අපි ගලපාගත යුතුයි පින්වතුනි. අපි හැමදෙනාගේ ජීවිත සංවර කරගන්න කැමති නම් අපි එය ගලපාගත යුතුයි. එය ගලපා ගනිද්දී වචනේ සංවරයේ පිණිස විශේෂයෙන් ඒක ගලප ගන්න. වචන කතා කරනකොට පින්වතුනි අපි ආස නැද්ද? අපිට බාහිරින් මිහිරි වචන අහන්න ලැබෙනවනම් අපි ආසයිනේ. මිනිස්සු මිහිරි වචන වලින් අපිට කතා කරනවා නම් අපේ හිත පාරවන්නේ නැත්නම් අපි කොච්චර කැමතිද? ඒ නිසා අපි ලෝකයට දිය යුත්තේත් ඒක. මං මගේ හිත පාරවනවට කැමති නෑ. මං මගේ හිත රිද වෙන වචන කතා කරනවට කැමති නෑ. මං ආසයි හිත සැනසෙන මිහිරි වචන වලට. ඉතින් මං වගේම නෙමේ අනිත් අයත්. ඒ අයත් කැමති මිහිරි වචන අහන්න. එහෙනම් මං ලෝකයට දෙනවා මිහිරි වචන. බලන්න පින්වතුනි මෙහෙම කල්පනා කරන්න හුරු වුණොත් අපි එකිනෙකා මේ ලෝකේ ලස්සන තැනක් වෙයි. මේ ලෝකේ වාසය කරන හැමෝම සැනසille ඉඳී. මට මතකයි එක අවස්ථාවක එක අම්මා කෙනෙක් අපේ ළඟට තරුණ පුතෙක්ව එකතු කරගෙන ආවා. ඒ තරුණ පුතා අපේ ධර්ම දේශනා අහන්න හරි ආසයි. එයා බණ අහන්න පටන් ගත්ත දවසේ ඉඳලා හරි සන්තෝෂෙන් ඉන්නවා, ප්‍රබෝධයෙන් ඉන්නවා. ඒ දරුවගේ වයස කරගෙන එනකොට අවුරුදු 21ක් විතර වගේ ඇති. හොඳ තරුණයෙක්. හැබැයි ඒ දරුවගේ තියෙනවා සාමාන්‍යයෙන් කතා බහ කරනකොට
ඇවිදගෙන යනකොට එයාගේ බාහිරින් මේ සාමාන්‍යයෙන් ස්ත්‍රී ලක්ෂණ පෙන්වුම් කරන්නේ. කතා කරත් ස්ත්‍රී හඬක් එන්නේ. එයාගේ හැසිරීමත් ස්ත්‍රියක් වගේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා එයාව යාළුවෝ අතරේ සමාජයේ කොන් වුණා. කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ. එයාට හැමෝම හින්ට් පාස් කරනවා. හරි වේදනාවෙන් සාමාන්‍ය යාළු මිත්‍රයෝ අතරට යන්නේ නැතුව කොන් වෙලා. ඒ දරුවා ඉඳලා තියෙන්නේ අම්මත් එක්කමයි. අවසානයේ ස්වාමීන් වහන්සේලා කියන ධර්මදේශන අහනකොට ඒ ධර්මදේශනාවල තියෙන්නේ සෙනෙහසින් ආදරින් කතා කරන බවක්. ඒ ධර්මදේශනා මිහිරි. ඒ ධර්මදේශනා ප්‍රණීතයි. මෙයාට ස්වාමීන් වහන්සේලා Tamanට ආදරින් කතා කරන හැටි, ස්වාමීන් වහන්සේලා කරුණාවෙන් බණපද කියා දෙන හැටි හිත ඇදී ගියා. බණ අහන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ දරුවාගේ ජීවිතේට අමුතු සතුටක්, අමුතු ප්‍රබෝධයක් හටගත්තා. බලන්න. අපි කතා කරන මේ වචනයක් නිසා මිනිස්සුගේ හිතක් නිවන්නත් පුළුවන්. මිනිස්සුගේ හිතකට ගිනි තියන්නත් පුළුවන්. අපි තීරණය කරන්න ඕන පින්වතුනේ, අපි මේ කතා කරන්න ලැබිච්ච අවස්ථාවේ මිනිසුන්ගේ හදවත් වලට ගිනි දෙනවාද? මිනිසුන්ගේ හදවතක් අපේ වචනෙන් සංසිඳවනවාද කියන එක. ඒ නිසා ආස කරන්න පින්වතුනේ, ලෝකයට මිහිරි වචන දෙන්න. අපි ආසයි බාහිරින් අපිට ඇත්තම ඇහෙනවනම්. අපිව කවුරුත් රවට්ටන්න නැත්තම්, බොරු බේගල් අපිට ඇද බාන්න නැත්තම් අපි ආස නැද්ද? ඇත්ත අහලා රැවටෙන්නේ නැතුව ජීවත් වෙන්න අපි ආසයි. ඉතින් අපි වගේම නෙමේ මිනිස්සුත්. කවුරුත් කැමති නැහැ බොරු අහන්න. ඒ නිසා කවදාවත් මිනිස්සයන්ට බොරුව කියන එක දෙන්න එපා. අපි කැමති සමගියෙන්, සතුටින්, සාමයෙන් වාසය කරන්න. අපි කැමති නෑ කවුරුත් අපේ සමගිය, සතුට කේලමකින් සිඳලා දානවට. කවුරුත් කැමති නෑ අපි කේලම් අහන්න. අපි වගේමයි හැමදෙනා. එනිසා කවදාවත් කේලම් කියන්නේ නෑ කියලා හික්මෙන්න ඕන අපි. මෙන්න මෙහෙම තමයි පින්වතුනි වචන කියන එක අපිට හදාගන්න තියෙන්නේ. කතා කරන වචන හදා ගැනීම. මේ කතා කරන වචන හදා ගැනීමේ වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා දේශනා කරපු ජාතක පුවත් දෙක තමයි නන්දි විශාල ජාතකය සහ සාරම්භ ජාතකය. අද අපි ඉගෙන ගන්න මේ ජාතක කතා. නන්දි විශාල ජාතක කතාවත් සාරම්භ ජාතක කතාවත් දෙකම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට පසුබිම් වුණේ චබ්බග්ගිය භික්ෂූන්. චබ්බග්ගිය කියලා කියන්නේ පින්වතුනි 6 කල්ලිය. 6 කල්ලිය කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලා මූලික 6 දෙනෙක්. අස්සජී පුනබ්බසුක කියලා දෙන්නෙක් හිටියා. පණ්ඩුක ලෝහිතක කියලා දෙන්නෙක් හිටියා. මෙත්තිය බුම්මජක කියලා දෙන්නෙක් හිටියා. ඕන්න ඔය 6 දෙනා මූලික වෙලා තව ලොකු කාණ්ඩයක් හැදිලා හිටියා. මේ කාණ්ඩේ හරි දඩබ්බරයි. හරිම හිතුවක්කාරයි. හරි අකිකරුයි. ගොඩාක් ශික්ෂාපද පනවන්න හේතු වෙලා තියෙනවා මේ 6 දෙනා. ඒ නිසා 6 කල්ලි එහෙම නැත්නම් චබ්බග්ගිය භික්ෂූන් කියලා තමයි මේ අය ප්‍රසිද්ධ වුණේ. ওই කාලේ චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා හරි නරක පුරුද්දක් පුරුදෙලා හිටියා. භික්ෂූන් වහන්සේලාව හෙලා පෙලා කතා කරනවා. ඊටාම කටුක කර්කස අමිහිරි වචන වලින් කතා කරනවා. භික්ෂූන් වහන්සේලාගේ හිත් පෑරෙනවා. එතකොට ඇතැම් භික්ෂූන් වහන්සේලා වැඩිහිටි භික්ෂූන් ළඟට අඬාගෙන ගිහිල්ලා දුක කියනවා. අනේ ස්වාමීනි මට මෙහෙම කිව්වනේ. මට අර චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා මෙන්න මේ වචනෙන් කතා කරන්නේ. මාව කුලය නිසා හෙලා දැක්කනේ. මාව ඇඟේ පාට නිසා හෙලා දැක්කනේ. මං ඇවිදින විදිහ නිසා හෙලා දැක්කනේ. ඇයි ස්වාමීනි මෙහෙම කරන්නේ කියලා තමන්ගේ දුක කිව්වා. අපිට පින්වතුනි හරියට මොන ගැහිලා තියෙනවා එහෙම දුක කියන පින්වතුන්ලා. සමහරවිට එයාගේ රූපේ මුල් වෙනවා එයාට කවුරු හරි වචනයක් හදන්න. එක්ක එයා ඇවිදින විදිහ, එක්ක එයා කතා කරන ශෛලිය, එක්ක එයාගේ ඇස් දෙක පොඩ්ඩක් වපරයි. ඉතින් මේ වගේ පොඩි කාරණාවක් මුල් කරගෙන හරියට මේ සමාජයේ තියෙන එකක් පහත් කරලා කතා කරනවා, හින් පාස් කරනවා, නංවානම් හදනවා.
හරි නරක පුරුද්දක්. කතා කරන්න ලැබිච්චි හැකියාවෙන් කතා කරන්න ලැබිච්ච හැකියාවෙන් පින්වතුනි කතා කරගන්න පුළුවන් කාලේ මිනිස්සෙක්ගේ හදවතක් නිවන්න. කතා කරගන්න පුළුවන් කාලේ ඒ කතා කරන වචනයකින් මිනිස්සෙකුට යහපතක් හදන්න මහන්සි ගන්න. කතා කරන්න පුළුවන් කාලේ කතා කරන වචන වලින් තවත් මිනිස්සෙක්ගේ හදවතකට සුවයක් දෙන්න මහන්සි වෙන්න. මොකද කතා කරන හැකියාව හැමදාම තියෙන්නේ. හැමදාම තියෙන්නේ. අපි දන්න කියන කෙනෙක් හිටියා බොහෝම මිහිරි හඬක්. කතා කරද්දී අහගෙන ඉන්න ආස හිතෙනවා. වචන පැකිලෙන්නේ ගලාගෙන එනවා. ඒ කතා කරන්න හැකියාව තිබ්බ කෙනාට එකපාර ආව උගුරේ අමාරුවක්. ඒ උගුරේ අමාරුවට වෛද්‍යවරු මුණ ගැහුණාම වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබුණා. කතාව අඩු කරන්න. කතා නොකරම ඉන්න. ස්වර තන්ත්‍රවල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ හානි වලට ප්‍රතිකාර කරන කාලේ ඔබ කතා කරන්න මෙපා. පින්වතුනි සමහරවිට මේ උගුරේ කැන්සර් හැදෙනවා. පිළිකා රෝග. සමහර වෙලාවට මේ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම වශයෙන් වෛද්‍යවරු මේ උගුරෙන් කොටසක් කපලා අයින් කරනවා. පිළිකා වැළඳිච්ච කොටස. එතනින් පස්සේ කතා කරගන්නම බැරුව යනවා. ඒ නිසා Tamanට කතා කරන්න තියෙන හැකියාව මහා ලොකු එකක් විදිහට නොදැකිය යුතුයි. සංසාරේ රැස් කරපු පිනක් නිසා අපිට කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කතා කිරීමේ හැකියාව තියෙන මොහොතේ ඒ කට මුල් කරගෙන ඒ වචන මුල් කරගෙන Tamanට සාංශාරික ගමනට බරපතල බර පාප කර්මයක් රැස් කරගන්න එපා. අපි උත්සුක වෙන්න ඕන. අපේ ජීවිතේ පස්සෙන් සෙවණැල්ල වගේ පැමිණිලා සැප විපාක ලබා දෙන ලස්සන පින් මේ වචන මුල් කරගෙන රැස් කරගන්න. අපිට නම් අපේ පැවිදි ජීවිතේ නිසා අපිට යහපත් ගුරුවරු ඇසුරු කරන්න ලැබිච්ච නිසා ඒ ගුරුදේවයන් වහන්සේගෙන් සුන්දර ශ්‍රී සද්ධර්මයේ අපට ඉගෙන ගන්නට ලැබිච්ච නිසා අපට අවස්ථාවක් ලැබුණා. අපට වාසනාවක් ලැබුණා. අපේ වචන මුල් කරගෙන මිනිසෙකුගේ ජීවිතේ මෙලෝ වශයෙන්මුත් සැනසෙන. මිනිසෙකුගේ ජීවිතේ පරලෝ වශයෙන්මුත් සැනසෙන. මිනිසෙකුගේ ජීවිතේ සාංශාරික ගමනටම උපකාරී වෙන මිහිරි ප්‍රණීත සත්‍ය උතුම් වචන කතා කරන්න අපිට අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාව සදහවත් පිංගුතුල හැම දිනාට උදා කරගන්න පුළුවන්. ඒ හින්දා පිංගුතුනේ කතා කරන වචන වලින් මිනිස්සෙක්ගේ හිත පාරවන්නේ නැහැ. මිනිස්සෙක්ව රවට්ටන්නේ නැහැ. මිනිස්සෙක්ගේ හිතකට බරක් දෙන්නේ නැහැ. මිනිස්යන්ගේ තියෙන සමගිය සාමය සතුට සැනසීම නසන්නේ නැහැ කියන හිත ඇති කරගන්න. ඒ හිත ඇති කරගෙන අපි වචන කරත්ත කතා කරන්න හුරු වුණොත් එහෙම අපිට මේ ගත කරන මනුස්ස ජීවිතේ ආපහු හැරිලා බලනකොට ඒකත් සැනසෙල්ලක් වේවි. මං කවදාවත් මගේ වචන මුල් කරගෙන මිනිස්සෙක්ගේ හිත පාරවල නැහැ. මං කවදාවත් මගේ වචන වලින් මිනිස්සෙක්ව පහලට හෙලා දැකලා කතා කරලා නැහැ. මං කවදාවත් මිනිස්සෙක්ව බොරුවෙන් රවට්ටලා නැහැ. මං කවදාවත් මිනිස්සෙකුට මගේ වචන මුල් කරගෙන ගිනි ගෙඩි දීලා නැහැ. අපිට එහෙම සැනසෙල්ලක් තියෙනවනේ. ආනේ නිසා මිහිරි වචන කතා කරන්නට හුරු වෙන්න ඕනේ. ඒක තමයි මේ ජාතක කතාවෙන් අරගන්න තියෙන ආදර්ශය. බුදුරජාණන් වහන්සේ ළඟට මේ පැමිණිල්ල ආවා. චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා හරි පරුස වචන, කරකස වචන කතා කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ මේ චබ්බග්ගිය භික්ෂුන්ව කැඳවනවා. කැඳවලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ඇත්තද මහණෙනි මේ කියන කතාව? ඔබලා මේ කටුක කරකස පරුස වචන වලින් කතා කරනවා කියන්නේ හැබෑද කියලා ඇහුවා. එතකොට චබ්බග්ගිය භික්ෂුන් ඉතින් පිළිගත්තා. එහෙමයි ස්වාමීනි අපි එහෙම වචන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පරුස වචන වලට තිරිසංගත සතුන්වත් කැමති නෑ. ඉස්සර කාලේ එක තිරිසංගත සත්වෙක් තමන් හෙලා දෙක කතා කිරීම නිසා ඒ හෙලා දෙක කතා කරපු කෙනාව කහවණු 16කින් පරාජයට පත් කෙරෙව්වා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එහි රැස්ව සිටි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කහවණු 16කින් තමන්ව හෙලා දෙක කතා කරපු කෙනාව පරදවපු
ඒ තිරිසන් සතාගේ කතාව අපිට කියා දෙන්න. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නන්දි විශාල ජාතකය දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි ඊටාම ඈත කාලේ ගන්ධාර රටේ තක්ෂශිලාවේ ගන්ධාර කියන රජුරෝ රජකම් කළා. ඒ කාලේ බෝධිසත්වයෝ උපන්නේ මේ සාංශාරික ගමනේ සැරිසරා යද්දි ගව යෝනියේ. ගව යෝනියේ බෝධිසත්වයෝ උපන්නහම ඊටාම කුඩා වසුපැටියා කාලයේම එක්තරා බ්‍රාහමණෙක් මේ වසුපැටියාව තමන්ගේ දරුවෙක් වගේ හදාගන්න අරගත්තා. ඒ කාලේ පින්වතුනි ගවයාට කියනවා ගව සම්පත කියලා. මොකද ගොඩාක් ගොවිතැන තිබුණානේ. දැන් මේ කාල වකවානුව වෙනකොටත් ගොවිතැන තියෙනවා. නමුත් මේ කාලේ වෙනකොට සමාජයේ ගොඩක් දුරස් වෙමින් පවතිනෝනේ. ඒ කාලේ ගොඩාක් තිබුණේ ගොවිතැන. ගොවිතැනට අත්‍යවශ්‍යම සත්වයෙක් ගවයා. එනිසා මේ ගවයන්ව ගව හිමියෝ ඇතිදැඩි කරේ දරුවෝ වගේ. බෝධිසත්වයන්ව එක බ්‍රාහමණෙක් පුංචි කාලේ ඉඳලා දරුවා වගේ ඇතිදැඩි කළා. ආදරයෙන් රැක බලා ගත්තා. මහත් දරු පෙමින් කවා පොවා නහවා පෝෂණය කළා. බෝධිසත්ව මේ වෘෂභයා ටිකෙන් ටික වැඩෙනකොට මහා දේහධාරී හොඳ ශක්ති සම්පන්න වෘෂභයෙක් බවට පත් වුණා. මේ වෘෂභයාට තියෙනවා ලේසියෙන් ගවයෙකුට පිහිටන්නේ නැති හරිම පුදුම සහගත ජවයක්. ඒ ජවය ගැන මේ වෘෂභයාම දැනගෙන හිටියා මං මෙහෙම හයියක් තියෙන කෙනෙක් කියලා. එතකොට කල්ගත වෙනකොට දැන් මේ වෙනකොට මේ නන්දි විශාල කියන මේ වෘෂභයාගේ නම මොකද්ද? නන්දි විශාල. මේ නන්දි විශාල කියන වෘෂභයා හොඳට ලොකු මහත් වෙනකොට පින්වතුනි මේ බ්‍රාහමණයාට යම් ධන අලාභයක් වෙලා. මෙයාගේ යම් ව්‍යාපාර කටයුත්තක දුර්වලතාවයක් වෙලා විශාල ධන හානියක් ඇති වුණා. දුප්පත් වුණා. දැන් දුප්පත් වෙලා ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව බොහෝම දුකසේ ජීවත් වෙනකොට නන්දි විශාල වෘෂභයා කල්පනා කරනවා මේ මාව ඇතිදැඩි කරපු මගේ ස්වාමියා දරුවෙක් වගේ මාව පෝෂණය කරපු කෙනා මම මෙච්චර සවිශක්තියක් ඇතුව ඉඳලත් මගේ සවිශක්තිය මුල් කරගෙන මහු අසරණ වෙලා ඉන්න වෙලාවේ පිහිටක් වුනේ නැත්නම් ඒක මට සුදුසු නෑ. ඒ නිසා මේ තමයි මගේ ස්වාමියාට සේවා කටයුතු දක්වන්න හොඳම වෙලාව. දැන් වෘෂභයා කල්පනා කළා. කල්පනා කරලා පින්වතුනි ඒ කාලේ මේ වෘෂභයාට මේ සත්වයාට මිනිස්යාත් එක්ක sannivedanaya කරන්න හැකියාවක් තිබුණා. කතා කරන්න පුළුවන් හැකියාවක්. නන්දි විශාල වෘෂභයා තමන්ගේ ස්වාමියා ළඟට ගිහිල්ලා බ්‍රාහමණයා ළඟට ගිහින් කියනවා බ්‍රාහමණය ඔබ ගොඩාක් මේ වෙනකොට ධන හානියට ලක් වෙලා ඉන්නේ. මට පුළුවන් ඔබට ධනය සොයලා දෙන්න. ඒකට මං උපායක් කියන්නම්. ඔබ රජතුමා ළඟට ගිහිල්ලා ගන්ධාර රජතුමාට කියන්ට මගේ වෘෂභයාට පුළුවන් ගැල් 100ක් එකට බැඳලා අදින්න. ගැල් 100ක බර මගේ වෘෂභයා තනියෙන් අදිනවා. මං ඔට්ටුවක් අල්ලනවා කියලා ඔට්ටුවක් අල්ලන්න කිව්වා. ඒ ඔට්ටුව මං ඔබට දිනවලා දෙන්නම් කිව්වා. එතකොට මේ බ්‍රාහමණයා සතුටු වුණා. රජුර ළඟට ගිහින් කිව්වා රජතුමනි ඔබේ ඉන්න මේ ගවයෝ අතරේ ගැල් 100ක් කරත්ත 100ක් එකට තියලා අදින්න පුළුවන් ශක්ති සම්පන්න ගවයෙක් සිටීද? රජුර කිව්වා බමුණ එහෙම ශක්ති සම්පන්න ගවයෝ අපේ ළඟ නැහැ කිව්වා. එහෙම ශක්ති සම්පන්න ගවයෝ ඉන්නවාද කියලා ඇහුවා. එතකොට කිව්වා රජතුමනි මා ළඟ ඉන්න මං ඇති දැඩි කරපු මගේ වෘෂභයා නම් එහෙම දක්ෂයා. ඒකාට පුළුවන් ගැල් 100ක් අදින්න පුදුම ශරීර ශක්තියක් කිව්වා. රජුරුවෝ කිව්වා බ්‍රාහමණය බොරු කියන්න එපා. එහෙම එවුන් කොහොමද ඉන්නේ කියලා ඇහුවා. එතකොට මේ බ්‍රාහමණය කියනවා රජතුමනි මං ඔට්ටුවක් අල්ලනවා. මං ඔට්ටුවක් අල්ලනවා මගේ වෘෂභයා ලව්වා මං ගැල් 100ක් ඇදලා පෙන්නනවා. මං දිනුවොත් මට කහවණු 1000ක් ඕන කිව්වා. රජුරුව සතුටු වුණා. රජුරුව කිව්වා හරි එහෙනම් ඉතින් දැනගන්න බ්‍රාහමණය
ඔහේට මා උදෙසා කහවණු 1000ක් ගෙවන්න වෙන බව දැනගන්න කිව්වා. මොකද මේ මිහිපිට ගවයෙක් ඉන්න බෑ කිව්වා ගැල් 100ක් අදින්න පුළුවන්. එහෙම දක්ෂයෙක්. ඉතින් ඕන් ඔහම තමයි ඔට්ටුව ඇල්ලුවේ. ඔට්ටුව අල්ලලා දැන් ඒ ඔට්ටුව උදෙසා සූදානම් කරපු දවස ආවා. එකට එක බොහොම බරට වැලි ගල් ආදිය පුරවලා පිංගුතුනේ කරත්ත 100ක් එකට එකට ගැට ගැහුවා. ගැට ගහලා නන්දි විශාල කියන මේ මහා වෘෂභයාව ගැලේ එක පැත්තක බැඳා. දැන් ගැල අදින්ට සූදානම. ගැල අදින්ට සූදානම් වෙනකොට මහා ජනකාය එකතු වෙලා. මිනිස්සු ඉතින් මේක බලන්න එකතු වෙච්චි මිනිස්සු මහා හඬින් ඔල්වරසන් දෙනකොට ජයගොහෝසා පවත්වනකොට අර බමුණට ආඩම්බර හිතුණා. බ්‍රාහ්මණයාට හටගත්ත ආඩම්බරකම. ආඩම්බරකමින් මත් වෙලා මේ බ්‍රාහ්මණයා නන්දි විශාල වෘෂභයාට කියනවා දැන් ඇදපිය කුළු හරකෝ දැන් ඇදපිය මෙහෙම කියන්න ගත්තා. දැන් මේ තරඟකාරයා කවුද? තරඟ වදින්නේ මේ මහා ශක්ති සම්පන්න වෘෂභයා. ලේසි සතෙකුට කරන්න බැරි වැඩක් ඔහු කරන්න ලැහැත්ති. ඒකත් ඔහු කරන්නේ තමන්ගේ ස්වාමියාට සේවා කටයුතු විදිහට. ඒක කරන්න ලැහැත්ති වෙනකොට මෙන්න තමන්ගේ ස්වාමියා තමන්ට ඊටාම කර්කස පරුස ලාමක හෙලා දකින වචන වලින් කතා කරනවා. එතකොට නන්දි විශාල වෘෂභයා කල්පනා කළා මේක හරියන්නේ. මගේ මේ ස්වාමියාට පාඩමක් උගන්වන්නට ඕන. තවත් කෙනෙකුට කතා කරනකොට සුදුසු වචනයෙන් කතා කරන්නට කියන වටින පාඩම මගේ ස්වාමියාට උගන්වන්න ඕන. මොහු මිනිස්සෙක් වුණත් මොහුට මේක තේරෙන්නේ නැහනේ. එහෙම කල්පනා කළා වෘෂභයා. කල්පනා කරලා හිටගෙන හිටියා ඇද්දේ නැහැ. ඒ ගැල් 100 බැඳ බර ඇද්දේ නැහැ. එහෙම හිටගෙන හිටියා. බ්‍රාහ්මණයා ඔට්ටුව පෙරදුනා. ඔට්ටුව පෙරදුනාම බලන්න දැන් මේ බ්‍රාහ්මණයා හිටපු තැනනුමුත් පහළට වැටුනේ. කහවණු 1000ක ඔට්ටුවක් පෙරදුනා. රජුරවන්ට කහවණු 1000ක් ගෙවලා අනේ නන්දි විශාල වෘෂභයවත් දක්කගෙන ආවා. ඇවිල්ලා දැන් බ්‍රාහ්මණයාට කරේ ගන්න දෙයක් නැහැ. දැන් වකුටු වෙලා කිඳිරි ගගා නිදි උහුල ගන්න බෑ වේදනාව. එතකොට නන්දි විශාල වෘෂභයා ළඟට එනවා. ළඟට ඇවිල්ලා අහනවා බ්‍රාහ්මණය මොකෝ මේ දැන් ඔබ නිදාගෙන මොකෝ මේ වකුටු වෙලා කිඳිරි ගන්නේ? එතකොට කිව්වා මොන නින්දක්ද? මට කිඳිරි ගෑවෙන්නේ නැද්ද කියලා ඇහුවා. මං කහවණු 1000කින් පෙරදුනා. වැටිලා හිටපු තැනටත් පහළට මං වැටුණා කිව්වා. එතකොට නන්දි විශාල වෘෂභය අහනවා හැබැයිට බ්‍රාහ්මණය ඔබ අර මහා ජනකායේ මැද මට වචනයක් කිව්වානේ කුළු හරකෝ කියලා. මං ඔබේ ගෙදර මෙතෙක් කල් ඉන්නවා. මෙතෙක් කාලයකට මං ඔබට කිසි වැරද්දක් කරලා තියෙනවද කියලා ඇහුවා. ඔබේ නිවසේ අඩු ගානේ මැටි වළඳක් මං බිඳලා තියෙනවද? කුළු හරකෙක් වගේ හැසිරෙන වැඩක් මං ඔබේ නිවසේ ඉදි කරලා තියෙනවද? එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා අනේ නෑමයි පුතේ ඔබ කවදාවත් මට එහෙම අකීකරුකමක් නම් කරලා නෑ. ඒක නේනම් බ්‍රාහ්මණය. මං එච්චර යහපත් විදිහට ඔබත් සමග කටයුතු කරද්දී ඔබ ඇයි මට හෙලා දැකලා කතා කළේ? ඇයි ඔබ සුදුසු වචනයෙන් මට ආමන්ත්‍රණය නොකළේ? ඇයි මා උදෙසා පහත් වූ නීච වචන පාවිච්චි කළේ? එතකොටම මේ බ්‍රාහ්මණයා නිහතමානී. බ්‍රාහ්මණයා ඒ වෙලාවෙම වෘෂභ රාජයාගෙන් සමාව ඉල්ලනවා. මගේ පුතේ මට සමාවයක්. මං ඔබට සුදුසු විදිහට නෙවෙයි කතා කළේ. එතකොට නන්දි විශාල වෘෂභයා කියනවා එහෙනම් බ්‍රාහ්මණය ඔබ යලි යන්න. යලි ගිහින් රජුත් සමග ඔට්ටුවක් අල්ලන්න. මෙවර ඔට්ටුව කලින් වගේ දෙගුණයක් කරන්න. ඔබ හැබැයි වග බලා ගන්නට සුදුසු වචනයෙන් කතා කිරීම
හෙලා පෙලා කතා නොකිරීම ඒක ඔබ වග බලාගත යුතු දෙයක්. ඔබ සුදුසු වචනයෙන් කතා කරනවා නම් හෙලා පෙලා කතා නොකරනවා නම් ඔබට මගේ සේවාව ලැබෙයි කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයා රජුරුවත් එක්ක ගිහිල්ලා දෙවෙනි වතාවෙත් ඔට්ටු ඇල්ලුවා. රජුරුව ඉතින් ඉක්මනින්ම ඔට්ටුව බාරගත්තා. මේ රජුරුව හිතුවා මේ වතාවෙත් රජාටම ලාභේ වෙයි කියලා. ඔට්ටු ඇල්ලුවා. කහවණු 2000ක ඔට්ටුවක්. නන්දි විශාල වෘෂභයාව ගැල් 100 බැඳා. මහා බර ගැල් 100 අදින්ට සූදානම් වුණා. එතකොට බ්‍රාහ්මණයා කියනවා මගේ සුන්දර වෘෂභ රජු ඇදපම් මේ ගල. දැන් මේ මහා බර ඔබට අදින්න පුළුවන්. ඔබ ශක්ති සම්පන්නයා. මේ ගැල් 100ම ඇදලා මාව ජයග්‍රහණය කරපම් මගේ පුතේ කියලා මේ වෘෂභයට කතා කළා. සුදුසු වචන, මිහිරි වචන, කන් කළු වචන, අහන්න ප්‍රිය වචන ඒ බ්‍රාහ්මණයා කතා කළා. ඒ කතා කිරීමත් එක්ක මේ නන්දි විශාලය කියන බෝධිසත්ව වෘෂභ රාජයා මේ ගැල් සියල්ල පිංගුතුනේ ඇද්දා. ගැල් සියල්ල ඇදලා බ්‍රාහ්මණයාට ජයග්‍රහණය අත් කරලා දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කළේ අනුන්ව හෙලා පෙලා කතා කිරීමේ වරද භික්ෂූන්ට පහදලා දෙන්න. පිංගුතුනේ භාග්‍යතුන් වහන්සේ අපිට කතා කරන්න කියපු වචන තියෙනවා. වචන කතා කිරීමේදී භාග්‍යතුන් වහන්සේ අපිට සැලකිලිමත් වෙන්න කිව්වා. කතා කරද්දී කතා කරන වචන නීලා මිහිරි වෙන්න ඕන. කන්හ සුඛා කනකට සැප එළවන වචන වෙන්න ඕන. ප්‍රේමණීය ආදරණීය වචන වෙන්න ඕන. හදයංගමා හෘදයාංගම වචන වෙන්න ඕන. පෝරි වැදගත් වචන වලින් කතා කරන්න ඕන. මොකද මිනිස්සු හැමෝම වැදගත්කමකට කැමතියි. මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය සත්වයෝ වැදගත්කමකට කැමතියි. ඒ නිසා වචන විදිහට අපි පාවිච්චි කළ යුත්තේ වැදගත් වචන. අපි කවුරුත් කැමතිද අපිට නිකන් පහත් වචන වලින් කතා කරනවට? අපි කවුරුත් කැමති වැදගත් වචනට. ඒ නිසා වැදගත් වචන වලින් කතා කරන්න ඕන. බහුජන කන්තා බොහෝ දෙනා කැමති. බහුජන මනාපා බොහෝ දෙනා මනාප වචන. කතා කරනකොට කතා කරන්න කිව්වා. නිධානවතින් වාචං මතක තියාගන්න. නිධානවතින් වාච කියලා කියන්නේ පින්වතුනි හදවතක තැම්පත් කරගන්න වටින වචන. බොල් වචන කතා කරන්න එපා කිව්වා. හදවතක තැම්පත් කරගන්න වටින වචන වලින් අනිත් ප්‍රජාවට ආමන්ත්‍රණය කරන්න. හදවතක තැම්පත් කරගන්න වටින වචන මේ කාලේ තියෙනවා මොනවද? බුද්ධ වචන. බුද්ධ වචනේ හදවතක තැම්පත් වෙනවා නම් මුළු සාංශාරික ගමනම සැපවත් වෙනවා. ඒ නිසා අපිට කතා කරන වචන අතරේ ලෝකයට දෙන්න තියෙන බොහොම වටිනා දෙයක් පින්වතුනි. බුදුරජුන්ගේ භාෂිතය උපුටා කතා කිරීම. එහෙම වචන කතා කරන්න කිව්වා. එහෙම වචන කතා කිරීම තුළින් තමන්ගේ ජීවිතයට බොහෝ කුසල් වැඩෙන්නේය. තමන්ගේ ජීවිතයට බොහෝ පින් වැඩෙන්නේය. මේ අඟල් කිහිපයක් පළලැති කට නිසා තමන්ට සුගති දොරටු විවර කරගන්න ලැබෙන්නේය. පින්වතුනි වචන පාවිච්චි කිරීම කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. වචන පාවිච්චිය වැරදුනොත් නිරේ දොරටු ඇරෙනවා. പ്രേත ලෝකයේ දොරටු ඇරෙනවා. තිරිසන් අපායේ දොරටු ඇරෙනවා. වචන වැරදුනොත්. එක් අවස්ථාවක නාරද කියන මහතෙරුන් වහන්සේට මුණ ගැහෙනවා പ്രേතෙක්. ඒ പ്രേතයාගේ ඔළුව ඌරෙක්ගේ වගේ. සම්පූර්ණයෙන්ම කට ඌරු කටක්. පණුව වෑහෙනවා. ගන්ධස්තරේ ලං වෙන්න බෑ. හැබැයි ඔහුගේ කය, ඔහුගේ රූපය රත්තරන් පාටයි. නාරද මහරහතන් වහන්සේ මේ പ്രേතයාගෙන් ඇහුවා "එඹල උඹ මේ මක් නිසාද ඌරු කටක් ඇතුව උපන්නේ?" එතකොට මේ പ്രേතයා කියනවා "ස්වාමීනි ඌරු කටක් ලැබෙන විදිහට මේ කට පාවිච්චි කළානේ මං. මට මනුස්ස ජීවිතේ කතා කරන්න ලැබිච්ච අවස්ථාවේ ඌරු කටක් ලැබෙන ආකාරයෙන් තමයි මං වචන පාවිච්චි කළේ. ස්වාමීනි මං බොරු කිව්වා. ස්වාමීනි මං කේලම් කිව්වා. ස්වාමීනි මං පරුස වචන කිව්වා. ස්වාමීනි මං වැඩකට නැති වල්පල් කතා කර කර හිටියා.
ස්වාමීනි මට වැරදුනා. දැන් මං ඌරු කටකට උරුමක්කාරයෙක් වෙලා, ගඳ ගහන කටකට උරුමක්කාරයෙක් වෙලා, පණුව වෑහෙන කටකට උරුමක්කාරයෙක් වෙලා. නාරද මහරහතන් වහන්සේ අහනවා එම්බල උඹේ ඇඟ නම් රත්තරන් පාටයි. උඹේ ඇඟ කොහොමද රත්තරන් පාට උනේ? ස්වාමීනි ඇඟ රත්තරන් පාට වෙන විදිහේ පැවැත්මක් මගේ ශරීරේ තිබ්බනේ. මම බඹසර රැක්කා. බඹසරේ ආනුභාවයෙන් මගේ සිරුර රන්වන් පාට වුණා. හැබැයි ස්වාමීනි කට වරද්දා ගත්ත නිසා මට ඌරු කටක් ලැබුණා. ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙ ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියන්ට ආන්න කට වරද්දගෙන ඌරු කටක් හිමි වෙච්ච එකෙක් ඉන්නවා. නොබලාත් කට වරද්ද ගන්න එපා. කට වරද්දාගෙන ඌරු කටකට උරුමක්කාරයෙක් වෙන්න නම් එපා කියලා ස්වාමීනි කියන්න කිව්වා. ඉතින් පේත වස්තුවේ තියෙනවා පින්වතුනි, සූකර මුඛ පේත වස්තුව මම මේ කියවේ. ඒ හින්දා පින්වතුනි අපිට මේ ඇත්තෙම මේ සුන්දර බණපද අපේ සවම්පත් වලින් අහන්න ලැබීම ලාභයක්. මොකද අපිට මේ වෙනකල් වැරදිලා තියෙන්න පුළුවන් නේ. සැලකිල්ලක් නැතුව අපි ඔහේ වචන පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. දැන් මේ මොහොතේ පටන් පින්වතුනි අපි උත්සාහවත් වෙමු වචන පරිස්සමින් පාවිච්චි කරන්න. තව මිනිස්සෙක්ගේ හිතක් පෑරෙන්නේ නැති, හිතක් රිදෙන්නේ නැති, ධනේ නිසා හෝ වත්පොහසත්කම් නිසා හෝ රූපය නිසා හෝ ඒ මිනිස්යාව හෙලා දකින්නේ නැති වචන අපි කතා කරන්න හුරු වෙමු. මේ කෙටි කාලයකට කතා කරන්න ලැබිච්ච අවස්ථාවේ අපිට පුළුවන් නම් අපේ වචන වලින් තව කෙනෙකුගේ හිතක් සුවපත් කරන්න අපිට කොච්චර ලාභයක්ද? ඒ නිසා වචන කතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න බුදුරජාණන් වහන්සේ අවවාද කළා. මනුඤ්ඤමේව භාසෙය නාමනුඤ්ඤං කුදාචනං මනුඤ්ඤං භාසමානස්ස ගරුං භාරං උදද්ධරි ධනංචනං අලාභේසි තේන චත්ත මනු අහු. බුදුරජාණන් වහන්සේ වදාලා නන්දි විශාල ජාතකයේදී මියුරු වදන්මය පැවසිය යුත්තේ නොමනාදේ කිය යුතු නැත කිසිදා. මියුරු වදන් අසනා ගවයා පවා මහත් බරක් උසුලා යන්නේ. ධනය ඔහුට ලැබ දුන්නේ මියුරු වදන් නිසාමයි. මිහිරි වචනමයි කතා කරන්න ඕන. අනික් අය අහන්න ආසා වචන. අනිත් අයගේ හිතට සැප උපද්දන වචන. ඒ බඳු වචන කතා කරලා අර බ්‍රාහ්මණයා මහා ධනයකට උරුමකාරයෙක් වුණා. කහවණු 2000කින් ජයගත්තා. ජනයා අතර මහා කීර්තියකුත් ඒ බ්‍රාහ්මණයට ලැබුණා. බ්‍රාහ්මණය නුඹගේ සමීපයේ ඉන්න ගවයා නම් මහා ශක්ති සම්පන්නෙක්, නුඹ මහා වාසනාවන්තයෙක් කියලා ජනයාගේ ප්‍රශංසාවටත් ලක් වුණා. ඔක්කොම ලැබුණේ කුමක් නිසාද? මියුරු වදන් කතා කිරීම නිසා. ඒ නිසා වින්තුනේ මිහිරි වචන කතා කිරීම කියන එක අපි අපේ ජීවිතය තුළ පුරුදු කරන්න ඕන දෙයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා අවසානයේ වදාලා, මහණෙනි එදා බ්‍රාහ්මණයා බවට පත් වෙලා හිටියේ අපේ මේ ආනන්දයන්. නන්දි විශාල කියන ඒ ශක්ති සම්පන්න වෘෂභයා බවට පත් වෙලා සිටියේ මමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ජාතක කතාව අවසන් කළේ. ඉතින් ඒ ජාතක කතාව ශ්‍රවණය කරපු භික්ෂුන් වහන්සේලාට තමන්ගේ වචන හැසිරවීම සම්බන්ධයෙන් ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. ඔය වගේමයි පින්වතුනි සාරම්භ ජාතකයත්. සාරම්භ කියලා කියන්නේ වෘෂභෙක්. සාරම්භ ජාතකයට පසුබිම් වුණේ අර 6 කල්ලිය භික්ෂූන්ගේ ස්වභාවය. ඒ කාලේ මේ 6 කල්ලිය භික්ෂුන් වහන්සේලා, චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා කරපු වැඩක් තමයි අනිත් අයව නිකන් හෙලා දැකලා කතා කරන ස්වභාවය. භික්ෂූන්ව පෙළන විදිහේ හෙලා දකින වචන. අයියෝ මේ ඈයන්ට මේකවත් බෑනේ. මේ ඈයන්ට මේ කටයුත්තවත් කරගන්න පුළුවන් කමක් නැහනේ. අයියෝ මේ ඈයන්ගේ දක්ෂතා මේ විදිහේ ඒවානේ.
අපේ දක්ෂතා මේ යන්ට නෑනේ. එහෙම නැද්ද නිකන් හෙලා දැකිල්ල. හෙලා දැකලා පහත් කරලා කොන් කරලා කතා කරන්නේ. අන්න ඕකට තමයි තලා පෙලා කතා කරනවා කියන්නේ. තලනවා පෙලනවා කියලා කියන්නේ මොකද්ද? හිත තලා පෙලන්නේ. සාමාන්‍ය පිංගුතුනි ඇඟක් තලා පෙලනවට වඩා හරි කරකසයි හිත තලා පෙලීම. ඒ නිසා පිංගුතුනි අපි හිතක් ඇති කරගන්න ඕන, අපි අදහසක් ඇති කරගන්න ඕන කවදාවත් අපේ වචන වලින් තව කෙනෙකුගේ හිත තලන්නේ නැහැ කියලා. අර චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලා මේ අනිත් භික්ෂුන්ගේ හිත තලා පෙලා කතා කරනකොට හිත තැල්මට ලක් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරා. භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාව ඒ වෙලාවේ ගෙන්නලා මේ අතීත ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බොහෝ දුරට මේක නන්දිවිශාල ජාතකයට සමානයි. මේ සිද්ධිය හැබැයි සිද්ධ වෙන්නේ තක්ෂශිලාවල. ඒ තක්ෂශිලාවල සාරම්භ කියලා ගවයෙක් විදිහට මහා බෝධිසත්වයෝ වාසය කළේ. ඒ ගවයාටත් ඒ කාලේ මිනිස් බසින් කතා කරන්න පුළුවන්. ඒ ගවයාගේ ස්වාමියා වන ඒ බ්‍රාහ්මණයා ධනහානියට ලක් වුණා. ධනහානියට ලක් වෙලා ඉද්දි අර නන්දිවිශාල වෘෂභයා කරා වගේම මේ සාරම්භ වෘෂභයා තමන්ගේ ස්වාමියා ළඟට ගිහින් කිව්වා ඔබ ගිහින් ඔට්ටුවක් අල්ලන්න මං ඔට්ටුව දිනවලා දෙන්නම් කියලා. ඒ බ්‍රාහ්මණයාත් ඔට්ටුව ඇල්ලුවා. ඔට්ටුව අල්ලලා තරඟේ තියෙන දවසේ අර වගේමයි තලලා පෙලලා කතා කරා මේ වෘෂභයාට. කතා කරාට පස්සේ මේ වෘෂභයා බර ඇද්දි නෑ. බර අදින්නේ නැතුව හිටියා. ඊට පස්සේ බ්‍රාහ්මණයා කරුණු තේරුම් අරගෙන ආයෙ වතාවක් ඔට්ටුව ඇල්ලුවා කහවණු 2000කින්. ඒ වතාවේ මේ වෘෂභයාට තලා පෙලා කතා කරේ නෑ. වෘෂභයා තරගේ දිනෙව්වා. අර බ්‍රාහ්මණයාට මහා ධනලාභයක් උපන්නා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ මේන මේ ගාථාවෙන්. කල්යාණි මේව මුංචෙය්‍ය නහි මුංචෙය්‍ය පාපිකං මෙකෝ කල්යාණියා සාධු මුත්තා තපති පාපිකං. කියනවනම් කිව යුත්තේ යහපත ඇති වෙන වචනයි. වැලකිය යුත්තේ හැම විට අමනාපය ඇති වචනයි. මිහිරි වචන කියන කෙනා ලැබගන්නේ යහපතමයි. නපුරු වචන කියන කෙනා ලැබගන්නේ ශෝකයමයි. මිහිරි වචනම කතා කරන්න ඕන. මිහිරි වචන කතා කරන කෙනාට යහපතම ලැබෙනවා. පින්වතුනි අපි මිහිරි වචන කතා කරන්න පුරුදුනොත් එහෙම මිත්‍රයෝ බහුල වෙනවා. අමිත්‍රයෝ අඩු වෙනවා. මිහිරි වචන කතා කරන්න යම් සතුරු භාවයන් තියෙන අය බව මිතුරු වෙනවා. අපි සම්බන්ධයෙන් යම් සතුරු භාවයක් තියෙනවා නම් යමෙකුට ඒ අය පවා මිත්‍ර භාවයට පත් වෙනවා මිහිරි වචන නිසා. මිහිරි වචනය කියලා කියන්නේ ඒ වගේ ඉතා ප්‍රණීත දෙයක්. මිනිස්සු ආසා කරන දෙයක්. මිනිස්සු පමණක් නෙවෙයි සියලු සත්වයෝ ආසා කරන දෙයක්. මිහිරි වචනය. අපි ආසයි මිහිරි වචන වලට. අපි වගේම අනිත් අයත් ආසයි කියලා කල්පනා කරලා මිහිරි වචන කතා කරන්න. මිහිරි වචන කතා කිරීම තුළින් අපිට සාංසාරික ගමනට මහා පින්බලයක් කුසල් බවිලයක් හැදෙනවා. ඊළඟට සාංසාරික ගමනට හතුරෝ ඉන්නවා නම් හතුරෝ නැසී යනවා. හතුරු භාවයන් නැසෙන්න ගොඩාක් වෙලාවට මිහිරි වචනය හේතු වෙනවා. ඒ වගේමයි අනිත් පැත්ත තේරුම් ගන්න ඕන. අපි කටුක කරකස අමිහිරි වචන කතා කරනකොට පින්වතුනි නැති හතුරොත් හැදෙනවා. අපි අමිහිරි වචන කතා කරන්න පටන් ගත්තට පස්සේ නැති හතුරෝ පවා හැදෙනවා. ඒ සාමාන්‍යයෙන් පාරක තොටක යනකොට මිනිස්සු සමහර වෙලාවට පාවිච්චි කරන්නේම කටුක කරකස වචන.
වාහන රියදුරන් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ කටුක කරකස වචන. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ඊටාම පරුස කරකස වචනින් බැනවදිනවා. එහෙම වුණ ගමන් Tamanට වෛරක්කාරයෙක්, හතුරෙක්, අමනාප කෙනෙක් හැදෙනවා. සමහර අයගේ අමනාපකම පිංගතුනේ වහා නැති වී යන්නේ. ඇතැමුන්ගේ හිතවල හටගන්න අමනාපය සංසාරයෙන් සංසාරයට බැඳ ගන්නවා. ගලේ කෙටුවා වගේ අමනාපය කියන එක පිහිටනවා. අපි හිතමු අපි අමිහිරි කරකස වචනයකින් ඒ වගේ පුද්ගලයෙකුට බැන්න කියලා. ඒ පුද්ගලයා ඕක ගලේ කෙටුවා වගේ තියාගෙන පස්සෙන් ආවොත් ඒ නිසා කතා කරනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මිහිරි වචන කතා කරන්න. මිහිරි වචන කතා කිරීම තුළින් භාග්‍යතුන් වහන්සේ වදාළේ යහපතම ලැබගන්නේය. නපුරු වචන කතා කරන කෙනාට නපුරු වචන කතා කිරීම තුළින් උපදින්නේ ශෝකයමය. එනිසා කියනවා නම් කිව යුත්තේ යහපත ඇති වෙන මිහිරි වචනමයි. කවදාවත් අමනාප පරුස වචන කතා නොකළ යුත්තේය. ඒ වචන වලින් වැළකිය යුත්තේය. ඉතින් වචන රකින්න සූදානම් වෙන කෙනෙක්, කට රකින්න කැමති කෙනෙකුට ඒ කට රැක ගැනීමේදී විශේෂ තැනක් තමයි අද මේ ජාතක කතාවෙන් අපි සිහිපත් කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සාරම්භ ජාතකය අවසන් කළේත් මහණෙනි එකල බ්‍රාහ්මණයා බවට පත් වෙලා හිටියේ අපගේ මේ ආනන්දයන් සාරම්භ නම් වූ වෘෂභයා බවට පත්ව සිටියේ මහ බෝධිසත්වයෝ වන මමයි කියලා. ඒ ජාතක පුවත අවසන් වෙනකොට බොහෝ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ජීවිතයට යහපත හදාගන්න අවකාශය ලැබුණා. ඉතින් අපිත් මේ ජාතක කතාව අහලා අපේ ජීවිතයට ඒ යහපත බද්ධ කරගන්න තරම් දක්ෂ වෙන්න ඕන. ඒ තරම් බුද්ධිමත් භාවයක් අපි හදාගන්න ඕන. අවශ්‍ය අර්ථය අල්ලන්න තරම් දක්ෂකමක් අපට තියෙන්න ඕන. ඇතැම් කෙනෙක් මේ ජාතක කතාව මෝඩ විදිහට ශ්‍රවණය කරලා මේ නන්දි විශාල ජාතකය ආදී ප්‍රකට ජාතක කතානේ. මේ ප්‍රකට ජාතක කතා මෝඩ විදිහට අල්ලගත්ත අය අපි මේ සමාජය තුල දැකලා තියෙනවා. ඒ අය අල්ලලා තියෙන්නේ මේ හරක කතා කරේ කොහොමද? හරක් කතා කරනවා නම් අදටත් කතා කරන්න එපැයි. ඒවා කොහොමද විශ්වාස කරන්නේ? ඕවා මේ පහු කාලීනව ගොතපු කතා නෙවෙයිද? ඔන්න ඔය වගේ ඔල මොට්ටල ආකාරයෙන් තමයි ඒ අයෝ මේ ජාතක කතාව අල්ලගෙන තියෙන්නේ. පින්වතුනි, හැම කාලයකම ලෝකේ එකම විදිහකට පවතින්නේ නැහැ. හැම කාලයකම ලෝකේ එක විදිහකට තියෙන්නේ. ලෝකේ කියන්නේ අනිත්‍ය එකක්. වෙනස් වෙවි යන එකක්. හැම තිස්සෙම හැම නිමේෂයකම වෙනස් වීම කියන එකට භාජනය වෙන එකක්. වෙනස් වෙන ලෝකේ නොයෙක් පරිේශන ආදියෙන් හොයාගත්ත අවුරුදු 2-3000ක ඉතිහාසයක් එක තමයි අපි ලෝකයේ කියන එක දකින්න උත්සාහ කරන්නේ. විද්‍යාඥයෝ පරිේශකයෝ ඔක්කොම හොයාගෙන තියෙන්නේ අවුරුදු 2-3000ක බොහොම කෙටි කාලීන ඉතිහාසයක්. ඒ ඉතිහාසයට එහා දේවල් සම්බන්ධයෙන් ගොඩාක් විද්වත් මත තියෙන්නේ උපකල්පන. දැකලා කියපුවා නෙවෙයි. මේ අපි ඉගෙන ගන්නේ මොනවද? මේව උපකල්පන නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ අසිරිමත් සම්බුදු නුවණින් දැකලා ආදේශනා කරන දේවල්. ඒ නිසා පින්වතුනි මේ ජාතක කතාවල අර්ථය හොඳට ගලපා ගන්න. හොඳට ගලපාගෙන අපිත් උත්සාහවත් වෙමු. අපිට මේ මනුස්ස ජීවිතේ ලබනකොට අපහට අවස්ථාවක් උදා වුණා කතා කළ හැකි ආකාරයෙන් උපදින්න. අපිට කතා කරන්න පුළුවන්. කතා කිරීමේ හැකියාව අපට ලැබී තියෙනවා. ඒ ලැබිච්ච මොහොතේ කතා කරන වචන වලින් මිහිරි වචනම කතා කරන්න. හෘදයාංගම වචනම කතා කරන්න. කනට සැප වචනම කතා කරන්න. මිනිස්සු අහන්න ආස ප්‍රිය වචන කතා කරන්න. මිනිස්සුගේ හදවතේ තැම්පත් කරගන්න තරම් වටින අර්ථවත් වචනම කතා කරන්න. ධර්මයේම කතා කරන්න. මිනිස්සුගේ හිතක් නිවෙන වචන කතා කරන්න. මිනිස්සේ කහන්න ආස වැදගත් වචන කතා කරන්න.
අපි ඒ විදිහට අපේ ජීවිතය හසුරුව ගත්තොත් අපට ඒ බොහෝ කල් යහපත පිණිස හේතු වේවි. ඒ නිසා ගෞතම සාසනයෙන් මුණ ගැහිච්ච මේ මනුස්ස ජීවිතේ අපි හැම දිනාට හිත කය වචනය කියන තුන්දොර මනවින් හසුරුවාගෙන සම්බුදු සසුන තුළ අපේ ජීවිතවලට පිළිසරණක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.